සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. නොපෙනෙනා බලයක් වේද, උතුම් ආයුධයක් වේද, මහේශාක්‍ය බව ගෙන දෙන ඒ ශ්‍රේෂ්ඨ වූ යානය සංවරයයි. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් සිත, කය, වචනය යන තිදොර සංවර කරගෙන සසර ගමන ජය ගන්නට ඔබට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ ගුවන් විදුලියේ මේ පැයට નિયમિત දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ ගුවන් විදුලි මැදිරියට වැඩම කළ කනත්තේ වැව කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී, නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද ගල්හැපිටියේ පේමරතන ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ලබා දෙනවා නුගේගොඩ පදිංචි EDP මංචනායක මහතාත්, පිටකෝට්ටේ බැද්දගාන පදිංචි DG ඉරෝෂා කල්පනී මහත්මිය ඇතුළු පවුලේ සදැහැති පිරිසත්, යසෝදරා මාවත දැඩිගමුව රණාල පදිංචි කලින්දු චාමික චන්ද්‍රසිරි මහතා සහ ජනිත් ලක්මාල් පීරිස් මහතා ඇතුළු දෙමාපියනුත්, මාලබේ පදිංචි ජේ සේරසිංහ මහතා සහ එම මහත්මිය ඇතුළු දරු දෙපළත්, කළුබෝවිල පදිංචි වාසනා බදුන්ගොඩගේ මහත්මියත්. එසේනම් සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි සවම සාදුනාදදී තෙවරක් নমස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ උතුම් තිසරණ සහිත වූ මේ උතුම් තිසරණ සහිත වූ පංචශීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද මාර්ගඵල නිවන් පිණිසද මාර්ගඵල නිවන් පිණිසද හේතු වේවා. හේතු වේවා.
සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කින්නකෝ ත්වං ගහපති පුත්ත කාලස්සේව වුට්ටාය රාජගහා නික්කමිත්වා අල්ලවත්තෝ අල්ලකේසෝ පංජලිකෝ පූතු දිසා නමස්සසි පුරත්තිමං දිසං දක්ඛිනං දිසං පච්චිමං දිසං හෙට්ටිමං දිසං උපරිමං දිසං තීති. අපේ රටේ වැඩ වාසය කරන පරම පූජනීය කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයන් මට අවසරයි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් අදත් ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් කොළඹ සම්බෝධි මහා විහාරස්ථ පරිශ්‍රයේහි දරණාගම කුසල ධම්ම මැදිරිය බෞද්ධ සදහම් මණ්ඩපයට එකතු වෙලා සද්ධර්ම දේශනාවේ දායකත්වයේ ලබා ගනිමින් ලෝවාසී සීලු දෙනාටම සද්ධර්මයේ රැකවරණය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දායකත්වයේ ලබා ගනිමින් බුදුබණ අහන්න එකතු වෙච්ච පින්වත් මව්පියවරු ලංකාවේ නානා දිසාවලින් තරුණ වයසේ පින්වත් දූල පුතාලා බෝසත් පුංචි දරුවෝ අපේ රට තුලත් ලෝ පුරාමත් අදත් මේ දේශනාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් පින්වතියනි ගිනිගෙන පිච්චෙන ජීවිත ගෙවන ගිහි ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මයෙන් ඒ ගිනි නිවාගෙන සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව තුල ගිහි ජීවිතයක් තුළ තිබිය යුතු ධර්මානුකූල සංවරය පිළිබඳවයි අද මේ දේශනාව කරන්න අපිට ආරාධනා කළේ. ඊටාම ගෞරවයෙන් දේශකයන්න් වහන්සේ වැඩමවාගෙන આવොත් ධම්සභා මණ්ඩපයේහි ධර්මාසනෙහි වඩා හිඳවා ගත්තේ. අපි හැමදාමත් මැදිරියේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සුවඳ මල් පූජා කරනවා. දායකත්වලාභී පින්වතුන් වෙන වෙනම සුවඳ මල් බඳුන් භාග්‍යවතුන් වහන්සේ විසිහි බුද්ධ පූජාවන් කරලා අනන්ත කුසල් රැස් කරගෙන පින්වතුනි මලක් පහනක් පූජා කරගන්න හරි ජීවිතේ විරාමයක් භාග්‍යයක් කෙනෙකුට ලැබෙන්නේ කලාතුරකින්. ඒ නිසායි මං කිව්වේ ගිනි ගන්න පිච්චෙන ජීවිත ගෙවන ගිහි ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ආරමුණු කරගෙන එවැනි පූජාවක් පවත්වන්න තරම් පින් කළාපි සම්බුද්ධ ශාසනයක සද්ධාවෙන් පිරිච්ච මිනිස් ජීවිත ලැබලා අපි නිරතුරුව ඔබට දේශනා කරනවා විශාල පින්කම් මනසින් නිර්මාණය කර කර හිම්බත් වෙනවට වඩා ඉඩ ලැබෙන වේලාවක එකම එක මලක් හරි බුදුගුණ ආරමුණු කරගෙන පූජා කරලා කුසල් රැස් කරගන්න ජීවිතේ බෞද්ධයා හැම මණ්ඩපයකම දේශනා පවත්වද්දී ගමින් ගම ධර්මචාරිකාය වඩිද්දී
ඒ උදාර සිරිත අද ජනගත වෙලා සැදැහැවතුන් අතර දායකත්වලාභී පින්වතුන් වෙන වෙනම දැහැත් බඳුන් පිළිගන්නවා. ස්වාමීනි, අපි දිවි මඟ පහන් කරගන්න සුදුසු දේශනාවක් කරනු මැනවෙයි. දැන් මේ ආරාධනය කළේ හැම කෙනෙක්ම තිසරණ සීලයක පිහිටා ගුණෝතුන් බවට පත් වෙලා භාග්‍යවතුන් වහන්සේ සිංහාල ගෘහපති අරමුණු කෙනෙක් බ්‍රාහ්මණ ගෘහපති අරමුණු කරගෙන දේශනා කළ උතුම් සිංහාලෝවාද සූත්‍රාන්ත දේශනාවට ඇතුළත් කුඩා සූත්‍ර පාඨයක් බුද්ධ වචනයක් මාතෘකා කරගෙන දැන් ටික වෙලාවක් ධර්ම ශ්‍රවණී කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රාවක පින්වත් ඔබට බුදුබණ අහන හැටි අමුතුවෙන් ධර්මාවවාද කළ යුතු වන්නේ නැහැ. හොඳට ධර්ම ගැන ශ්‍රද්ධාව තියෙන අවබෝධය තියෙන ඇත්තු තමයි මේ දායකත්වයේ ලබාගෙන තමනුත් බුදුබණ අහලා ලෝකයා සතර අපා දුකින් මුදවන්න මේ ධර්ම දායකත්ව ලබාගන්නේ ශ්‍රද්ධාව තියෙන ප්‍රඥාවන්ත බුදුනුවන්. ඒ නිසා නිරතුරු ධර්මාවවාද ඔබට කළ යුතු වන්නේ නැහැ. නමුත් එක දෙයක් මතක් කරන්න ඕන. සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත කල්ප කෝටි ගානකින් තමයි කෙනෙකුට බුද්ධ වචනයක් අහන්න භාග්‍ය ලැබෙන්නේ. දෙව්ලෝ දෙවියන් පවා සාදු නාද දෙමින් ප්‍රාර්ථනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ආර්යකාන්ත දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබේවා. මිනිස් ලොව අවුරුදු කල්ප ගානක් දිව්‍යමය ආයුෂ එකම එක බුද්ධ වචනයක් සද්ධාවෙන් අසා ධාරණය කරගත් පින්බෙලින් කල්ප ගණන් ශාස්ත්‍රීය දිව්‍ය තලවල සම්පත් විඳින දෙවිවරු ඉන්නවා. ඒ අය මේ බුද්ධ වචනයක් එහිදී සාදු නාද දෙමින් ඒ දහම ශ්‍රවණය කරන්නේ මේ සා විශාල ලාභයක් අපිට ලැබුණේ බුදුබණ ඇසූ පිනෙන්නේ කියලා. ඒ නිසා පින්වතුන්ලා සුනාත බාහිර වැඩපළ කතාබහ ගමන් බිමන් මේව නවත්තලා ධර්ම ගෞරවයේ මතු කරගෙන බුදුබණ අහන්න පුරුදු වෙන්න ඕන. අද ගෙවන මේ විනාඩි කිහිපයක හෝරාවටත් වඩා අඩු කාලය කල්ප ගානක් සසර ගමනේ සැප විපාක ලබලා දෙනවා. ගෞරවයෙන් බුදුබණ අහන්න. ධාරේත හුඟක් වටිනවා පින්නතුනි දහම ධාරණය කර ගැනීම, දරා ගැනීම. සරලව කියනවා නම් సంతానගතව සද්ධර්මයේ පදිංචි කරගන්න. අපේ సంతాනීය කල්ප ගානකට හුරුුනේ ධර්මයේ වඩන්න ධාරණය කරගන්න නෙමෙයි. අප්‍රමාණ අකුසල් වලින් පිරිච්ච సంతాනයේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බරපතල අකුසල මූලයන්ට ගිජු වෙලා, යොමු වෙලා, අවනත වෙලා අප්‍රමාණ අකුසල් පුරව ගන්න කල්ප ගානක් හුරු වෙච්ච సంతాනයක්. මේ මනස මහා පුදුමයි. මේ හිතේ මායාව මහා පුදුමයි පින්නතුනි. කෙනෙකුට මේ මායාව අඳුන ගන්න දක්ෂකම නොතිබුණොත් එයා භවයට ඇලිනවා. කල්ප ගණන් දුගතියට, പ്രേත ලෝකයට ඇලිනවා. ගැලවෙන්න බෑ. කල්ප ගණන් പ്രേත ලෝකේ දුක් විඳින හැම කෙනෙක්ම පින්නතුනි හිතේ මායාවට අහු වෙච්ච ඇත්තෝ. තමන් කරන්නේ අකුසලයක් කියලා මොහොතේ හඳුනා ගන්නට බැරි තරම් ආස්වාදයට යොමු වෙච්ච ඇත්තෝ. එවැනි අකුසලයට බර సంతాනයකට භාග්‍යවතුන් වහන්සේ දීපු උතුම් ඖෂධය තමයි සද්ධර්මයේ දරා ගන්න. සද්ධර්මයේ సంతాනය තුල පදිංචි කරගන්න. මතක තියාගන්න. වටිනාම දේ තමයි පින්නතුනි චරාත ධම්මේ. ශක්ති ප්‍රමාණින් ධහමට අනුකූල වූ ජීවිතයක් නිර්මාණය කරගන්න. ඒක හරි අමාරු දෙයක් පින්නතුනි. මහා දෙවන්ත නැව් පවා ගමන් කළ හැකි තරම් විශාල ගංගාවෝ යමුනා, ගංගා, අචිරවතී වැනි දෙවන්ත ගංගාවන් ගලාගෙන යන මට්ටමට ගලාගෙන යනෝ විනා ඒ වෙනස් කරලා හරවන්න කෙනෙකුට ලෝකෙ පුළුවන් කමක් නැහැ. අපේ ජීවිතත් ගලාගෙන යන්නේ කයින් වචනින් හිතින් අකුසලයට බර වෙච්ච මාවතක.
දක්ෂ කෙනා උඩුගම් බලා පීනන්න උත්සාහ ගන්නවා. ගලන පැත්තට ගලන්න ගියොත් ඒ ගඟ ගලාගෙන යන්නේ සතර අපාය හරහා. නිරේ പ്രേත ලෝකයේ තිරිසං ආත්මය හරහා. දක්ෂ කෙනා උඩුගම් බලා පීනනවා. පින්නතුන්ට එක සිහිපත් වෙන්න කාරණයක් මතක් කරන්නම්. ගිහියන් හැටියට ජීවිතේ ජීවත් වෙනකොට පරිස්සම් වෙන්න ඕන තැනක්. සුජාතාව දුන් කිරිපිඩු අනුභව කොට සිද්ධාර්ථ තාපසයානෝ ඒ රන්තලිය පාත්‍රේ රැගෙන යනවා ගන් තීරයට. ගංගාවට පාත්‍රේ දාන බෝසත් තවුසානෝ අදිෂ්ඨානයක් කරනවා. ඒ අදිෂ්ඨානේ හරීම දුෂ්කරයි. හරීම පුදුම සහගතයි. හිතන්න බැරි දෙයක්. මා ලෝතුරා බුදු බව ලබන බව සත්‍ය නම් මේ පාත්‍රයේ උඩුගම් බලා පීනත්වා ගමන් කරත්වා. ගලන ගඟට පාත්‍රයේ විසිකලේ ස්වභාවයෙන් ගලන පහළට ගලාගෙන යන්න නෙවෙයි. උඩුගම් බලා ගමන් කරත්වා. පුදුමයි පාත්‍රයේ ක්‍රමානුකූලව ගංගාවේ උඩු පැත්තට ගලාගෙන යනවා. ඒ තුලින් උන්වහන්සේ ලෝකයට දීපු ආදර්ශය තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ වඩා සතර ආපාදුකින් සදාටම නිදහස් වෙලා භවයෙන් නිදහස් වෙන්න කැමති කෙනෙක් ගලාගෙන යන පැත්තට ගලාගෙන ගියොත් ඒ ගමන යන්න බෑ. ඒ ගමන හරි සුන්දරයි. හරි පහසුවෙන් ගලාගෙන යනවා. දිව්‍ය තල, මිනිස් තල, සුද්ධාවාස බඹතල වගේම പ്രേත ලෝකයේ නිරේ තිරිසං අපාය සතර අපාය හරහා ගලාගෙන යාවි. කෙනෙක් අමාරුවෙන් හරි ප්‍රඥාවන්තව වීරියවන්තව උඩුගම් බලා ගමන් කළොත් අපහසුයෙන් නමුත් ඒ ගමනේ කෙලවර කිසිවක් නැති හුදෙකලා වූ නිමාවයි. බැඳෙන්න තැනක් නැහැ. ගැටෙන්න තැනක් නැහැ. අපි සමස්ත භවයෙන් නිදහස් වෙලා. එතකොට පින්නතුනි දහම අහන්න. දහම సంతානිය තුල පදිංචි කරගන්න උඩුගම් බලා පීනන්න. ඒ කිව්වේ ධර්මානුකූලව ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න. පින්නතුලට වෙලාවකට කල්පනා වී තව දෙයක්. ස්වාමීනි අපි හැමදාම දේශනා අහනවා. හුඟා කම්මලා අපිට කතා කරනකොට කියන්නේ ස්වාමීනි අපි හැමදාම දේශනාවන් අහනවා. ඒ වගේම දහම් පොත්පත් කියවනවා. ධර්ම වැඩපිළිවෙළවල් වල ඉන්නවා. අෂ්ටාංග උපෝසථ ආදී පියවස් සමාදන් වෙනවා. හුඟක් අය හරි ආඩම්බරෙන් කියනවනේ 4 වතාවක් 3 වතාවක් දඹදිව වන්දනා කළා. මේ නොයේක් දේවල් කියලා හිත හදාගන්න බලන උදවිය කියනවා. අනේ ස්වාමීනි මෙච්චර දහමේ හැසිරෙන අපිට හරි කරදරයි. හරි පීඩා සහගතයි. පින්නතුලගේ මම කිල්ලීමක් කරනවා. ඔබ ධර්මයේ හැසිරෙන්නේ පීඩාවන්ගෙන් ගැලවෙන්න නම් ඔබ ධර්මයේ හැසිරෙන්නේ කරදර වලින් නිදහස් වෙන්න නම් ඔබ ධර්මයේ හැසිරෙන්නේ අපල පීඩා වලින් මිදෙන්න නම් ඔබ හිතේ මායාවට අහු වෙලා හොඳට මතක තියාගන්න මාර බලවේග ක්‍රියාත්මකයි දහම වඩන ශ්‍රාවකයා පීඩාවට පත් කරන්න. ඒවට අහු වෙන කෙනා අලසව කුසීතව ඒ බලවේග වලට යට වෙලා ධර්ම මාර්ගයෙන් පිටපයින්නවා. එයාට කවදාවත් සංසාරේ ගැලවෙන්න අතක් නැහැ. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕන මේක මාර බලවේගයක් බව අඳුන ගන්න. මේක අමනුෂ්‍ය බලවේගයක් බව අඳුන ගන්න. මේ සසරින් අපි ඈතර වෙන වැඩපිළිවෙලට බාධා කරන බලවේගයක් බව අඳුන ගන්න. හඳුනාගෙන බලවේගයන්ට යට නොවි පීඩා තුලින් මේ ධර්ම මාර්ගයේ වඩන්න. එතකොට අර බලවේග අනිත්‍යයි. ඒගොල්ලන්ට හැමදාම බලපෑම් කරන්න බෑ. පොඩි උත්සාහයක් ගන්නවා. ඔබ ඒවට අහු නොවන බව දැනගත්තාම බලවේග ඉවත් වෙලා යනවා. ඔබ පහසුවෙන් ධර්ම මාර්ගයේ වඩනවා. හැබැයි ආරම්භයේදීම ඔබ කඩා වැටුනොත් මේ දහම් මඟ වඩන වැඩපිළිවෙලින් ඔබ අසරණයි. අමනාප නොවී මට කියන්න. එහිම ආරම්භ කරපු කී දිනක් අද ඇද වැටිලාද? කිසිම දහමක් නැහැ. ඒගොල්ලෝ තමන්ගේ හිත හදාගන්න නොයේක් දේවල් නිර්මාණය කරගෙන. සමහරු කියනවා දැන් සියල්ල කරගෙන ඉවරයි ස්වාමීනි. මට තව කරන්න දෙයක් නැහැ කියලා. අඩුම ගානේ ගෙදර භාග්‍යවතුන් වහන්සේට දැල්ලු බුදු පහනවත් දල්වන්නේ. ඒගොල්ලෝ කියනවා ආමිෂ පූජා කරන්න නෙවෙයි අපි ආවේ.
අපි ප්‍රතිපත්තිය සම්පූර්ණ කරගෙන අවසන් කියලා. ඒගොල්ල ගාව කිසිම ප්‍රතිපත්තියක් නැහැ පින්වත්නි. ඒගොල්ල හිතේ මායාවට අහු වෙලා. ඒ නිසා පින්වත්නි ජීවත් වෙන පුංචි කාලේ භාග්‍යවතුන් වහන්සේ වදාළ හැබෑ ගිහි ජීවිතයක් සරු කරගන්න. හැමෝටම පැවිදි වෙන්න පින නැහැ. මේ බණහන ශ්‍රාවිකාවන්ට මෙහිණියක් වෙන්න හැමෝටම පින නැහැ. අනගාരികාවක් වෙන්න හැමෝටම පින නැහැ. හැබැයි එහෙම වෙන්න ඕනෙත් නැහැ. සමහර තරුණ දියණිවරු අපිට මුණ ගැහෙනවා. යම් යම් ධම අහලා, දේශනා අහලා, තිරුවන් කිරි අප්‍රමාණ ශ්‍රද්ධාව වඩලා. ඒගොල්ල සදාතනිකව දසසිල් වෙන්න යනවා ආරාමයකට. අනගාരികාවන් වෙන්න යනවා ආරාමයකට. ඒගොල්ල ටික කාලයක් මිහිරි හඬින් ගාථා කියනවා. මිහිරි හඬින් දේශනා අහනවා, දේශනා කරනවා. සංවරව එහිමිහි යනවා. වත් පිළිවෙත් කරනවා. ටික කාලයක් යද්දී දියණිවරු අඳුන ගන්නවා මම පැවිදි වුණේ මිහිරි හඬින් ගාථා කින්න නෙවෙයි. මම පැවිදි වුණේ එක පේලියට ගිහින් තෙරුවන් වැඳ ලස්සනට ආසනවල මල් හදලා පූජා කරන්නම නෙවෙයි. මම පැවිදි වුණේ සසර දුක අඳුන ගන්න. මේ වැඩපිළිවෙල තුල දුක වැඩෙනවා විනා දුක නිමා වෙන ලකුණක් නැහැ කියලා. හුඟක් දියණිවරු ආපහු ගිහි ගෙදරට එන්න බලනවා. ගිහි ගෙදරත් නැති, ආරාමික ජීවිතයක් නැති, අසරණ වෙච්ච තැන් අපේ රටේ බොහොමයි. ඒ නිසා පින්වත් දියණිවරු අද මේ දේශනාව අහන, පින්වත් පුතණුවරු අද මේ දේශනාව අහන, පැවිදි වෙන්න ඕන කියලා මහන්සි වෙන්න එපා. සිංහල බ්‍රාහ්මණ ගෘහපතියට භාග්‍යවතුන් වහන්සේ දුන්න අවවාදේ පිළිගත්තොත් මේ සිංහලවාද සූත්‍රේ නම් වූ දහමින් ගිහියෙක් විනය හදාගන්න හැටි ඉගෙන ගත්තොත් එයා මැරෙනකොට මැරෙන්නේ තිසරණේ රැකවරණේ ලැබූ සාර්ථක ගිහියෙක් හැටියට. එයා කවදාවත් පහළට වැටෙන්නේ නැහැ. සසර අතරමං වෙන්නෙත් නැහැ. වටිනාම දේ එයා මැරෙනකොට මැරෙන්නේ ඊටාම හොඳ සිහි කල්පනාවෙන්. මේ දේශන හැමදාම අහනයි නොදන්න අනතුරක් තියෙනවා. ඒගොල්ල කල්පනා කරනවා දේශනාව ගැනම. ඒගොල්ල හිතන්න ඕන අනිත්‍යතාවය වඩන්නේ නැහැ. ජීවිතයේ සියල්ල අනිත්‍ය බව වඩන්න දක්ෂ නොවුනොත් මේ මොන දේ වැඩුවත් පළක් නැහැ. ඔබ හිතාගෙන ඉන්නවා මේ දැස හැමදාම මේ විදිහට පේනවා. මේ දෙකන හැමදාම මේ විදිහට ඇහෙනවා. මට හැමදාම මේ අත් දෙක එකතු කරලා වඳින්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. දරාගෙන ඉන්න ප්‍රඥාව, ඥාන ශක්තිය දියුණුවයි. මේවා අනිත්‍යයි කියලා නොහිතන තාක් ඇති වෙන්නේ දුක. එයි ඔබ නොහිතන දෙයකට ඔබ ජීවිතයේ මෝන දීපු දවසේ අන්න ඔබ ධර්මයට සාප කරන්න ගන්නවා. මම මෙච්චර බණ ඇහුවා. මම මෙච්චර තෙරුවන් වන්දනා කළා. ඇයි මට මේ කරදර කී ඊට පස්සේ ධර්මයට ද්වේෂ කරන්න පටන් ගන්නවා. කල් තියා මඳුන ගන්න සියල්ල ඒ මට්ටමට පවතින්නේ නැහැ. දේවල් ඒ මට්ටමට පවතින්නේ නැහැ කියන අනිත්‍ය සංඥාව මුලින් ඉඳලා වඩන කෙනා අවසානයේ දුක් වෙන්නේ. මෙන්න මේ ටික හොඳට හිතට අරගෙන අද මේ දේශනාව අහලා සිනහ වෙලා ජීවත් වෙන සාර්ථක ගිහියෙක් වෙන්න. බුදු කෙනෙක් ලෝ පහළ වුණේ සුන්දර ගිහි ජීවිතයක් ගැන දේශනා කරන්න. 7 කෝටියක් ජනතාව ජීවත් වෙච්ච සවැත් නුවර 4 කෝටියක් ජනතාව සෝවාන් වෙලා. පැවිදි වුණේ නැහැ. එක දිගටම පෙරවස් සමාදන් වුණේ. ඒගොල්ලෝ වන්දනා කර ආමිෂ පූජාවන් කර ගියේ නැහැ. ඒගොල්ලෝ මුළු ජීවිතේම කළ එක දෙයයි. දේශනාව ඇහුවා භාග්‍යවතුන් වහන්සේගේ. ආපු දේශනාව හොඳට නුවණින් වඩලා ජීවිතයට ආරූඪ කරගත්තා, බද්ධ කරගත්තා. ඊට පස්සේ ඒගොල්ලේ දහමට අනුව ජීවත් වුණා. ඊළඟට ඒගොල්ල දහම වඩන්න පහසු වෙන්න දහමටම ලැබි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කළා. ඔච්චරයි කලේ. හොඳට දේශනාවන් ඇහුවා. ඇසූ දේශනා නුවණින් වැඩුවා. ජීවිතයට හානි නොකරන කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කළා. ඊට පස්සේ අර අහපු දහමට අනුව ජීවත් වුණා. එතකොට පින්නතුනි
4 කෝටියක් සදහැවතුන් සවැත් නුවර සෝතාපන්න ශ්‍රාවකින් වෙලා. මම ඔබට යෝජනා කරන්නෙම දරුවෝ දොස්තරවරු කරලා ඉංජිනේරුවරු කරලා ව්‍යාපාරිකයෝ කරලා දෙවන්ත මන්දිරවල අයිතිකාරයෝ කරලා මැරෙන්න කලින් අඩුම ගානේ දරුවන්ට සෝතාපන්න මාර්ගයේ වඩන හැටි කියලා දීලා මැරෙන්න. මේ ලෝකේ සෝතාපන්න භාවයට පත් නොවන ඕනම කෙනෙක් සතර අපාය නැමැති අනතුරේ වැටෙනවා. දැන් අම්මලා තාත්තලා දරුවන්ට දෙන්න ඕන දායාදී මොකක්ද? මේ අවුරුදු 60 70ක් වගේ පුංචි කාලයක ජීවත් වෙන දරුවන්ට සුරපුරක් නිර්මාණය කරන්න දෙමව්පියෝ දුක් විඳිනවට වඩා ගණන් කරන්න බැරි කල්ප ගාණක් පිරි සංසාර ගමනේ දරුවන්ට රැකවරණය දෙන්න. ඒ තමයි සෝතාපන්න ශ්‍රාවකෙක් වැඩි යුතු ධම්මග කියලා දෙන්න. ඉංජිනේරුවෙක් කරන්න මහන්සි වෙනවට වඩා තිසරණේ පිහිටි ශ්‍රාවක දරුවෙක් නිර්මාණය කරන්න මහන්සි වෙන්න. දෙමව්පියෝ දරුවන්ට දෙන්න තියෙන වටිනාම දායාදී. මේ ටික දේශනාව ආරම්භයේදීම සිහිපත් කළේ ඔය මාර බලවේග තුල හිතේ අලස බව ඇති වුනහම, තීන මිද්ද ඇති වුනහම ඔගොල්ලෝ ධර්මයෙන් ඈත් වෙනවා. නිකම්ම නෙමෙයි ධර්මයට සාප කර කර. පහුගිය කාලේ ඔයත් අත්දැකීම් නැද්ද? ඒවා දැන් ටිකක් අඩුයි අපේ රටේ. රාජ්‍ය පාලකයා දහමට බර යහපත් වෙනකොට අර වගේ මිත්‍යා දෘෂ්ටික බලවේගත් ටික ටික විනාශ වෙනවා. අපේ ග්‍රාමීය පළාත්වල පහුගිය දවස්වල බෞද්ධ කුල කාන්තාවෝ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අසත්‍යයි කියලා බුදු පිළිම කුඩු කරලා දහම් පොත් මත හිටගෙන ඒගොල්ල මිත්‍යා දෘෂ්ටික දහමක් සරණ ගියා. තාමත් තියෙන අපේ ගම් ඇතුළේ පිටිසර ගම්මානවල යාඥා මඩු. ඒවට අපි කියන්නේ යාඥා මඩු. දොරවල් වහගෙන ගෙවල් ඇතුළේ මහා හඬ දෙමින් රෑපානි කෑගගා විවිධාකාර යාඥාවන් කරමින් භාග්‍යවතුන් වහන්සේට නිගා කරමින් මිත්‍යා දෘෂ්ටිකව හැසිරෙන උදවිය අපේ රටේ ඉන්නවා. ඔයලා බලන්න මේගොල්ලෝ ඔක්කොම මුලින් භාග්‍යවතුන් වහන්සේ සරණ ගියාය. දරුවෙක් ලැබුණේ නැහැ කියලා සද්ධර්මයෙන් ඈත් වෙනවා. අසනීපයක් සුවපත් උනේ නැහැයි කියලා තිසරණින් ඈත් වෙනවා. පුදුම අවාසනාව ඒ ආඥා මඩු තුල තියැත්තන්ට දරුවෝ නැහැ. සමහර රෝගීන්ට ප්‍රතිකාර නැතුව යාඥා කරලා කී දිනක් අපේ රටේ මරණයටපත් වුණාද? භාග්‍යවතුන් වහන්සේගේ දහම නම් පින්වතුනි යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. යාඥා මඩු ඇතුලේ රිංගල තිසරණීට නිඳා කරලා අකුසල් රැස් කරගන්න එක නෙමෙයි මග. යං කම්මං කරිස්සාමි ඔබ ජීවිතේ කරන්නේ කුමන කර්මයක්ද? කර්මය කියන්නේ ක්‍රියාව. ඔබ ජීවිතේ කරන්නේ මොන වගේ ක්‍රියාවක්ද? ක්‍රියා දෙකයි අපි ජීවිතේ කරන්නේ. කල්යාණං වා පාපකං වා කුසල් සහ අකුසල්. පෙර සංසාරේ අතීත අකුසල සංස්කාර වලින් ගැලවෙන්න මේ ජීවිතය ආඥා කළා කියලා කාටවත් බෑ. මේ ජීවිතේ කරන අකුසල සංස්කාරයන් මේ ජීවිතෙත් විපාක දීලා සංසාරේ පුරාවටත් පැතිරෙනවා. අපේ ජීවනයේ නම විසඳන්නේ සසර අකුසල හා කුසල සංස්කාරයන්. ඒව වෙනස් කරන්න ලෝකේ කාටවත් බෑ. පරිස්සම් වෙන්න. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේට පවා ගැලවෙන්න බැරි කර්ම ශක්තිය පුහුදුන් අපි ගැලවෙන්නේ කොහොමද? බලන්න පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පානතුරු උන්වහන්සේට ගැලවෙන්න බැරි. ජීවක වෛද්‍යවරයටත් ගැලවෙන්න බැරි. ජීවක වෛද්‍යවරයටවත් සුවපත් කරන්න බැරි වෙච්ච බරපතල අසනීප භාග්‍යවතුන් වහන්සේට තිබුණා. මේ ඔබමා සරණ යන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බලන්න ජීවක වෛද්‍යවරයා ගැන හිතලා දහස් ගණනින් රෝගීන් රජවරු සිටුවරු ඇමතිවරු මහේසාක්‍ය ධනවතුන් දුගී මිනිසුන් ජීවක වෛද්‍යවරු ළඟට නොබෙහෙත් ගන්න. එතුමා තෙරුවන් කෙරෙහි පිහිටි සෝතාපන්න ශ්‍රාවකේ ස්වාමින් වහන්සේලාට හරි ආදරේ. එතුමගෙන් බෙහෙත් ගන්න කාලෙකින්වත් දිනයක් නැති වුණාම ගිහියෝ හොරින් පැවිදි වෙනවා. ඉස මුඩු කරලා කහවත් දරාගෙන ස්වාමින් වහන්සේලා හැටියට ඇවිත් බෙහෙත් ගන්නවලු.
බලන්න එතුමාගේ මහා පින්වත් හැකියාව. එච්චර දක්ෂ සසර පින් පිරු ජීවක වෛද්‍යවරයෙක්ටවත් සුව කරන්න බැරි වෙච්ච බරපතල රෝග පීඩා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තිබුණා. එකක් තමයි සුව කළ නොහැකි හිසේ අමාරුව. දරා ගන්න බැරි හිසේ අමාරුවක් එනවා. දැන් ඔය ඇත්තන්ගේ ඔළුවේ අමාරුවක් ඔනෙහිම් බිරිස්සාවක් හැදුනොත් බිත්තියට ගහ කෑ ගහනවා. ඇයි දෙයිනේ මට මෙච්චර දෙයක් වුණේ? මං කාට වැරැද්දක් කළාටද කී තමන්ට සාප කරගන්නවා. ඔගොල්ලෝ දක්ෂනේ කුසල් හා කුසල් සංස්කාර පිළිබඳ අවබෝධ කරගන්න. බලන්න භාග්‍යවතුන් වහන්සේට දරා ගන්න බැරි හිසේ අමාරුව. මේ දෙව්ලොව දෙවියන් වඳින භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේකට මෝන දුන්නා. උන්වහන්සේකට කෙටි ප්‍රතිකර්ම හොයන්න ගියේ නෑ. උන්වහන්සේක විඳෙව්වා. දේශනාවක් කරගෙන යනකොට ධම්සභා මණ්ඩපේ ඉඳලා හිටලා අර අසනීපෙ මතු වෙනවා. දරා ගන්න බැරි හිසේ අමාරුව ඇති වුනහම සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනාව පවරනවා. පින්වත් සාරිපුත්තය, ඉතිරි ටික මෙතනදලා ඔබ දේශනාව කරගෙන යන්න. මට කුටියට යන්න ඕන විවේක ගන්න, දරා ගන්න බැහැ හිසේ අමාරුව. පරිස්සම් වෙන්න. භාග්‍යවතුන් වහන්සේ එක්තරා ආත්මයක කෙවුල් ගම්මානයක ඉපදුන කෙවුල් පවුලක මාළු මරණ දීවරීන් ඉන්න ගම්මානයක දීවර පවුලක ඉපදුනා. බෝසතාණන් වහන්සේ කවදාවත් සත්තු මැරුවේ නෑ. බෝසත් ගුණ පුරුදු පුහුණු කරගෙන ඉන්න සංසාර ගමනේ. හැබැයි තමන්ගේ පවුලේ අය, ගමේ අය, එකම ඥාතීන් කෙවුල් ගම්මානී දවසක් ගංගාවකට දැල් දාලා විශාල මාළු රංචුවක් අහුවෙලා. විශාල මාළු රංචුවක්. බෝසතාණන් වහන්සේට තාරංචි වුණා. පවුලේ අය දැල් දාලා අද හුඟක් මාළු අහුවෙලා. බෝසතාණන් වහන්සේත් ගියා ඒක බලන්න. දැවැන්ත ගෙහි මාළු ගොඩක්. ඔක්කොම මාළු ගෙහි මේ ගොඩේ. හරි සතුටින් ගොඩ දාලා. බෝසතාණන් වහන්සේ සතුටු වුණා. අපේ පවුලේ අයට, ගමේ අයට අද ලොකු ලාභයක් ලැබිලා. විශාල මතුන් රංචුවක් අහුවෙලා. ඔච්චරයි. අනුන් කළ අකුසලයේ ආස්වාදයෙන් අනුමෝදන් වුණා. තමන් නොකලත් අන් අය කළ අකුසලයේ ආස්වාදයෙන් අනුමෝදන් වුණා. සතුටු වුණා. අසංකීය ගණන් කල්ප සංසාරේ අර අකුසලයේ අනුමෝදන් වෙලා සතුටු වෙලා අනුමෝදන් වෙච්ච අකුසලයේ විපාක ලැබුණා. සම්බුදු බව ලැබලත් ශේෂ වූ අවසාන අකුසලයේ අවසානාත්ම භාවිත දරා ගන්න බැරි හිසේ ආබාධේ අනුන් කළ අකුසලයේ සමාදන් වෙච්ච විපාකේ. ඊට වඩා භයානක දේ මොකද්ද? අර තමන්ගේ පවුලේ අය දීවර ගම්මානි, කෙවුල් ගම්මානි 500ක් උදවිය. බෝසතාණන් වහන්සේත් එක්ක භවයේ පුරාම මේ අකුසලයේ විඳව වෙනවා. අවසානාත්මේ බුදු වෙනාත්මේ ශාක්‍ය කුලේ ඉපදිලා. මතකද? පවුලේ අරුබුදයක් තුද විදුඩබ ශාක්‍යෝ පිටි ගහලා මරලා දැම්මා. ඒ ඝාතනයේට අර 500 මහ වුණා. ශේෂව අකුසලයේ අවසන් ටික විපාක දීපු හැටි. සම්බුදු සිරිත කියවන්න. බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුහාමුදුරුවෝ සරණ යන්නේ මේ බුද්ධ චරිතය අධ්‍යයනය කරමින්. ඒ බුදුමග යන කෙනා භාග්‍යවතුන් වහන්සේ වැඩු එකම ගුණයක් හරි ජීවිතේ දියුණු කර නොගත්තොත් කොහොමද යා බුදු සරණ යන්නේ? ඒ නිසා පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ සුගත චරිතා ප්‍රදානයේ ජීවිතේ පරමාදර්ශී කරගෙන ඔය අය ගැලවෙන්න බලන්න. ගිහියන් හැටියට ජීවත් වෙන ඔය අය කොච්චර අනුන්ගේ අකුසල අනුමෝදන් වෙනවද? සමහරු කියන හොඳ වැඩි. ඕන්ට ඕක වෙච්ච එකමයි හොඳ කියලා අනුන්ට දේශ කරනවා, සාප කරනවා. ඒ සමහර දේශනාවල් වලට ආරාධනා කරන්න එන ගිහි පින්වතුන් මේ ආරාධනාව කළා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ වඩින ගම මෙහිම ගමක්. අපි ඇත්තෝ තමයි, පවුල් වල උදවිය තමයි. කිසිම දහමක් නැහැ ස්වාමීනි. ඒ මිනිස්සු මෙන්න මේ වගේ දේවල් කරනවා. ඔබ වහන්සේ පුළුවන් නම් දේශනාවේ විනාඩි කිහිපයක් මේ ගැන කියන්න. අපිව පොළඹවනවා සද්ධර්මයෙන් කෙනෙකුට පීඩා කරන්න කියලා. බැරි වෙලාවත් දේශනාවකදී එහෙම දෙයක් කියවුනොත්
හරි සතුටක් ආස්වාදේ කරනවා. හොඳ වැඩි. හාමුදුරුවෝ අද නම් හොඳට දෙසුවා. එහෙම කියලා සතුට වෙනවා. බලන්න මොනතරම් සද්ධර්මයේ අවභාවිතා කළ අකුසල් කරගන්නවද? ලෝතර බුදු කෙනෙක් දේශනාවන් කළේ කෙනෙක් මනසින් වටන්න, පීඩාවට පත් කරන්න, චරිතයට හානියක් කරන්න නෙමෙයි. යහපත් ගුණබර ජීවිතයක් නිර්මාණය කරන්න. ඒකයි මම කිව්වේ කල්ප ගණන් ඔබේ సంతානයේ හුරුනීම අකුසලයට උඩුගිය තුවාලයක් වගේ, පින්විච ආහාරයක් වගේ අපේ సంతානයේ සසර පුරාම ඕවට හුරු වෙලා සද්ධර්මයේ පවා යොදව ගන්න බලනවා කෙනෙක් පීඩාවට පත් කරන්න. ඒ නිසා ගැලවෙන්න අතක් නැහැ. පරිස්සම් නොවුනොත් ගැලවිලා සිංහල ගෘහපති බ්‍රාහ්මණයට භාග්‍යවතුන් වහන්සේ වදාළ ගිහි සංවර බව හදාගන්න ජීවිතේ. කින්නකෝත්වං ගහපති පුත්ත කාලස්සේව වුට්ටාය රාජගහ නික්කමිත්වා අල්ලවත්තු අල්ලකේසෝ පංජලිකෝ පූතු දිසා නමස්සසි පුරත්තිමන් දිසං දක්ඛිනන් දිසං පච්චිමන් දිසං හෙට්ටිමන් දිසං උපරිමන් දිසන්ති. එතකොට මේ දේශනාව කරන සූත්‍රයට කියන්නේ සිංහාලෝවාද සූත්‍රය. ඒකට මේ නම ලැබුණෙම සිංහාල කියන බ්‍රාහ්මණ ගෘහපතියට දේශනා කරපු නිසා. ඉස්සෙල්ලාම හිතන්න පින්නතුනි මේ දේශනාව කරන්න හේතුව මොකක්ද කියලා. අපි බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක රජගහනුවර වේළුවනාරාම මහා විහාරේ වැඩ ඉන්න කාලේ. ඒ කාලේ පින්නතුනි සිංහාල කියන ගෘහපති බ්‍රාහ්මණයා උදේම නැගිටලා රජගහනුවරින් නික්ම වෙලා ගංගාවට පැනලා හොඳට දිය නානවා. දිය නාලා ඒ දිය නාලා තෙත්තිච්ච දිය බේරෙන ඇඳුම් පිටින්ම ගොඩට ඇවිල්ලා හිස කිස්වල වතුර බේරෙනවා, ඇඳුම් වල වතුර බේරෙනවා. ඒ දිය පිටින්ම ගඟ ඉවුරට ගිහිල්ලා හැම දිශාවටම වඳිනවා. මේ Hindu බ්‍රාහ්මණවරුන්ගේ සදිසා නමස්කාරය මතක තියාගන්න. දිසා 6ට නමස්කාර කිරීම. නැගිනහිර පැත්තට, දකුණු පැත්තට, බස්නාහිර පැත්තට, උතුරු පැත්තට, යටි පැත්තට, මහ පොළොවේ සහ අහසේ උඩු පැත්තට. මේ 6 දිශාවටම මේ බ්‍රාහ්මණ සිංහාලක ගෘහපතියා වන්දනා කරනවා. ඉසකිස් තෙමිලා දිය බේරෙනවා. මේක තමයි Hindu චාරිත්‍රය. ඔයත් බලන්න දැන් හුඟක් දිනක් ඉන්දීය ටෙලිනාට්‍යනේ අපේ රටේ පෙන්වන්නේ සිංහල බෞද්ධයින්ට ගැලපෙන දේ නෙමෙයි. මේ ගැනත් වචනයක් කියන්න ඕන. දහමහනුවට වඩා පැය ගණන් ඉන්දියානු හඬ කවපු සිංහලෙන් ටෙලිනාට්‍ය සහ චිත්‍රපටි බලන්න අපේ රටේ දෙමව්පියෝ දරුවන්ටත් වඩා පෙළඹිලා. සමහරව මං අහලා තියෙනවා දරුවෝ කියනවා අපේ අම්මා අඬනවා කියලා. ඒ සමහර නාට්‍යවල සිදුවීම් සජීවී සංඥා විඥාණයට අරගෙන අඬනවා කියලා. බලන්න කොච්චර පහත් ආස්වාදයක්ද. පිනතුල හොඳට බලන්න ඔය ඉන්දිය ටෙලිනාට්‍යයක තියෙන සංස්කෘතිය. දැන් අපේ ගෙවල් වල අම්මයි තාත්තයි තමයි. තාත්තා මුල් කරගත්ත අම්මගේ රැකවරණයේ තියෙන පෞල් ජීවිතයක් තමයි සිංහල බෞද්ධ පෞල් ජීවිතය. ඉන්දියේ හැම නාට්‍යයකම ගෙදර ප්‍රධානියා නාකි වෙච්ච ආච්චි කෙනෙක්. එයා තමයි මුළු පවුලම පාලනය කරන්නේ. ඊළඟට එකගේ ඇතුලේ පවුල් 10ක් 15ක්. උදේ ඉඳලා රෑ වෙනකල් පෙන්වන්නේ පවුල් වල අරුබුද. විසඳ ගන්න බැරි වයස ආච්චි කාමරයට ලාඬනවා. දැන් මේව තමයි අපි අද අපේ රටේ ජනගත වෙලා තියෙන්නේ. මේක අපේ සංස්කෘතිය නෙමෙයි. සිංහල බෞද්ධ පවුල් වල තාත්තා තමයි ගෘහමූලිකයා. අම්මා තමයි ගෘහණිය. ඇයි ගෘහණිය කියන්නේ? ගෙදර පාලනය කරන්නේ අම්මා. තාත්තා උපේනවා. අම්මා හරි ලස්සනට ඒවා කළමනාකරණය කරගෙන තාත්තයි දරුවෝ ටික රැක බලාගෙන සමාජ වැඩ ටික කරගෙන අම්මා තමයි ගෙදර රැකවරණේ, තාත්තා තමයි උපයන්නා. ඒකට සරලව කියන්නම් වචනයක්. තාත්තා ඩාඩිය හලනවා, අම්මා කඳුළු හලනවා. මේ තමයි සිංහල බෞද්ධ පවුල්. අද මේ ඔක්කොම විනාශ වෙලා. බුද්ධ කාලෙත් එහෙම දුෂ්ටකම් තිබුණා Hindu සමාජයේ. දැන් මේ සිංහල බ්‍රාහ්මණයා ගෘහපතියා දියනාලා වතුර බේරෙන Hindu චාරිත්‍රයක්. කොණ්ඩේ තෙමා ගැනීම Hindu චාරිත්‍රයක්. දිසා 6ට වඳිනවා. භාග්‍යවතුන් වහන්සේ
උදේ පාන්දරින් සිවුරු පෙරවගෙන පාත්‍රය අරගෙන පින්ඩ පාති වඩිනවා. ඒ අවස්ථාවේ උන්වහන්සේ දකින්න ලැබෙනවා ගඟ දෑලේ සිංහාල බ්‍රාහ්මණ ගෘහපතියා තෙත්තු දී පිරිච්ච ඇඳුමින් සදිසාවට වඳිනවා. නැගිට හැරි හැරි වන්දනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ අහනවා පින්වත් සිංහාල මොකද ඔය වැඩි තේරුම කියලා. ඔබ මොකද මේ කරන්න කියලා. මේ උදේ පාන්දර තෙත්තු වස්ත්‍ර ඇතිව තෙත්තු හිසකිස් ඇතුව ඇඳිලි බැඳගෙන හැරි හැරි කාටද වන්දනා කරන්න කියලා අහනකොට ගෘහපතියා පිළිතුරු දෙනවා ස්වාමීනි මගේ පියා මගේ බ්‍රාහ්මණ පියා මරණාසන්න මොහොතේදී මගෙන් එක ඉල්ලීමක් කළා. මට අවවාදයක් දුන්නා. ඒ තමයි පුතේ අපේ පරම්පරාවේ අය පුරාණ ඉඳලා සදිසාවට වන්දනා කළා. ඒ නිසා ඔබත් යුතුයකම සිරිත පිරිහෙන්නේ නැතුව ආරක්ෂා කරන්න කියලා. තාත්තා දුන්න අවවාදේ මම මේ පිළිපදින්නේ ස්වාමීනි. පියාට සත්කාරයක් වශයෙන් මානනීය කිරීමක් වශයෙන් පූජාවක් වශයෙන් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් සිංහාල ගෘහපති පුත්‍රය හැබැයි අපි ආර්ය විනේයි ආර්ය කියලා කියන්නේ උතුම් උතුමන් කියලා කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පින්වත් සිංහාල ගෘහපති අපි ආර්ය විනේහි නම් ඔය සදිසාවට දිසාහයට නමස්කාර කරන්නේ ওই විදිහට නෙමෙයි. ඒ වෙලාවේ සිංහාල ගෘහපතිය කියනවා අනේ ස්වාමීනි එහෙමනම් මටත් කියලා දෙන්න ඒ ආර්ය විනී සදිසා නමස්කාරය දිසාහයට නමස්කාර කරන හැටි. අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ආර්ය සදිසා නමස්කාරය කරන අයුරු සිංහාල ගෘහපතියට දේශනා කළ ගඟ දෑලි පිඬුසිඟා වඩින ගමනේ නතර වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සිංහාලවාද සූත්‍රයෙන් පුංචි සූත්‍ර පාඨයක් පමණයි යදමා මාතෘකා කළේ. භාග්‍යවතුන් වහන්සේ සිංහාල ගෘහපතියට දේශනා කරනවා පින්වත මේ ආර්ය විනී සදිසා නමස්කාරය කියන්නේ මෙහිමයි. දැන් ඔබ දියනාලා පිරිසිදු වුණානි. ආර්ය විනී කරන්න ඕන පළවෙනි පිරිසුදු භාවයේ තමයි වතුර නානික නිමි. සදිසාවට පෙර ඔහු සතර කර්ම ක්ලේශයන්ගෙන් වෙන් වෙලා. ඒ කියන්නේ පව් කෙරෙන කාරණා හතරින් වැළකීලා. ඊළඟට තව දෙයක් තියෙනවා. අපාය මුඛයෙන් වෙන් වෙලා ඉන්න ඕන. ඊළඟටයි හය දිසාවට නමස්කාර කරන්නේ. පින්නතින සතර කර්ම ක්ලේශ කියන්නේ පව් සිද්ධ වෙන අකුසල මූලවලට. ඒ තමයි ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මුල් වෙලා සිදුවෙන භයානක බරපතල අකුසල් හතරක්. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමීහි වර්ධවා හැසිරීම, වැරදි විදිහට කාමාස්වාදයන්ට ගිජු වීම, බොරු කීම කියන මෙන්න මේ කාරණා හතර සතර කර්ම කේසයන් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ සිංහාල ගෘහපතියට වදාලා. කෙනෙක් මුලින්ම කරන්න ඕන එතකොට සදිසා නමස්කාරයට පෙර සාර්ථක ගිහි ජීවිතයක තියෙන උතුම් ගුණය තමයි සීලයක පිහිටීම. දියනාලා බාහිර පිරිසුදු බව ඇති කරගත්තට අභ්‍යන්තර පාරිශුද්ධ භාවය තමයි භාග්‍යවතුන් වහන්සේගේ කලේ. ඒට උතුම්ම දේ සීලයයි. එතකොට අපිට පේනවා පින්වතුනි පංචශීලයේ ශික්ෂාපද හතරම මේ සතර කර්ම ක්ලේශයන් කියන බුද්ධ වචනයට ඇතුළත් වෙලා. ඊළඟට පව් කෙරෙන කාරණා හතර කිව්වේ ඡන්දාගතිය, දෝසාගතිය, භයාගතිය සහ මෝහාගතිය කියන කරුණු හතර. ඡන්දය, දෝෂය, බය, මෝහය. සතර අගතිය. අගතිය කියන්නේ කෙලවර. මෙන්න මේ සතර අගතියටපත් වෙන ඕනම කෙනෙක් කයින් වචනෙන් හිතින් අපමණ අකුසල් කරගන්නවා. ඊළඟට කියනවා භාග්‍යවතුන් වහන්සේ අපාය මුඛයෙන් ගැලවෙන්න ඕන. නිකාම වැඳ ඉඳලා පළක් නැහැ කියලා මේ කියන්නේ. අපි කරන්නේම වන්දනාව. අපි කරන්නේම ආමිස පූජාවන්.
අපි කරන්නේම කංචක පූජාවන්. බුදු සිරිති දකින්න නැති ආමිස පූජාවන්ට අපි යොමු වෙලා ජීවිතේ පුරාම වන්දනා කරනවා. බලන්න භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණයට කියනවා ඔබ 6 දිසාවට දියනාල වන්දනා කළාට පළක් නැහැ. ජීවිතේක පිරිසිදු වෙන්න ඕන කරුණ මෙන්න. දැන් මොනවද පින්නතුනි අපාය මුඛය? අපාය මුඛ කියලා කියන්නේ පිරිහීමේ දොරටු 6ක්. පරිහානියටපත් වෙන ජීවිතයක් කාලකන්ණි කරන කරුණු 6ක්. ඒ මෙලොව මරණින් මතු සදාතනික නිරය. ඒ නිසා මේවට කියනවා අපාය මුඛය. මුඛය කියන්නේ දොරටුව. පළවෙනි එක තමයි පින්නතුනි රහමෙර පානේ. මෙලොව පරලොව දෙලොව මිනිස්සෙගේ මුළු ජීවිතේම පිරිහෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ දැන් සමහර නෝනා මහත්තුරු කියනවා සාමීනි අපි හරි දැහැමි පවුලක්. අපි මහත්ය වුණත් හරි පරිස්සමින් ජීවත් වෙන්නේ. යා පාටියකට ගියොත් ටිකක් බොනවා. එහෙම බොන කෙනෙක් නෙමෙයි කියලා නිකන් තමන්ව රවට්ට ගන්නවා. දරුවෝ ගැනත් එහෙම කියනවා. හැබැයි ආර්ය විනයෙහි භාග්‍යවතුන් වහන්සේ වදාලා ටිකක් බීවත් ගොඩක් බීවත් ඒ මිනිස්සයා බීබද්දේ. පරිස්සම් වෙන්න රහමෙර පානේ අපාය දොරටුවක්. නොකල්ලි වීදි සංචාරය කිරීම නන්නත්තරි තැන් තැන් වල ඇවිදින එක පිරිහීමේ දොරටුවක්. හැම වෙලාවෙම නැටුම් ගැයුම් වැවුම් අර මම මුලින් මතක් කළේ පැය ගණන් රූපවාහිනී ඉදිරියේ වාඩි වෙලා විසූක දස්සන බලනවා. පිරිහීමේ දොරටුව. භයානක දෙයක් සූදුව. එහි ඉන්න අස්සෙන්ට මෙහි ඉන්න අස්සයෝ ඔට්ටු අල්ලනවා සමහර තාත්තලා. ඇඟිලි අස්සන ගහන්නේ. අපූර්වට රේස් කොලේ කියවනවා ඉංග්‍රීසියෙන්. සූදුව. පෞකාර ආශ්‍රේ පාප මිත්‍රයෝ ජීවිතේ පිරිහීමට පත් කරන. ඒක ඊළඟ එක තමයි මෙලෝ පරලෝ දෙලෝ පිරිහෙන භයානක දේ තමයි අලසකම, කම්මැලිකම. ඕනතරම් අපිට කාලය තියෙනවා වැඩ කල් දාන්න අපිට කාලයක් නැහැ වැඩ කරන්න. මෙන්න මේ අපාය මුඛයිනුත් ගැලවෙන්න කිව්වා. දැන් බලන්න ජීවිතයක් සංවර කරගන්න කොච්චර වැඩපිළිවෙලක අපි යෙදෙන්න ඕනේ නැද්ද? මේ දහම පිළිපදින් නැති උදවි අර සිංහාල බ්‍රාහ්මණයා වගේ ජීවිතේ පුරාම වන්දනා කර කර අපි අපේ ජීවිත පවත්වගෙන යනවා. ඉතින් පින්නතුනි සිංහාල ගෘහපතියට භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ආධ්‍යාත්මික පාරිශුද්ධ භාවයෙන් අනතුරුව උන්වහන්සේ අපූර්වට කියලා දුන්නා වන්දනා කරන අයුරු දිසා 6ට. ඒක අපේ ගිහි විනය තුල තියෙන උන උතුම් ගුණයක්. බුදුරජාණන් වහන්සේ ආර්ය විනයෙහි සදිසා නමස්කාරයේ සිංහාල ගෘහපතියට වදාලා. ඔබ ඊට පස්සේ වන්දනා කරන්න කිව්වා ඉර උදා වෙන නැගෙනහිර දිශාවට. ඒ කාටද? මව්පියන්ට. වැඳගෙන ඉන්න නෙවෙයි කිව්වේ. වන්දනාව කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ දිව්‍ය පුරාම මව්පියන් ගැන සැලකිලිමත් වෙන්න. මව්පියන්ට ගරු කරන්න, උපස්ථාන කරන්න, වඳින්න පුදන්න, දෙමව්පියන් ජීවිතේ හුදකලා කරන්න එපා කිව්වා. සාර්ථක ගිහියෙක් මව්පියන්ට ආදරෙන් සලකන්න කිව්වා. ඊළඟට කිව්වා දකුණු දිශාවට වන්දනා කරන්න. ශිල්ප ශාස්ත්‍රයේ කියලා දීපු ගුරුවරුන් නොතකා හරින්න එපා. තමන්ට ලෝකේ කියා දීපු ගුරුවරුන්ට දිව්‍ය පුරාප උපස්ථාන කරන්න. ඉගෙන කියාගෙන ලෝකේ දිනාගෙන තම සම්භාවනීය තැනකට ආවම පුංචි කාලේ ගමේ ඉස්කෝලේ ඉඳලා ජීවිතේ කියා දුන්න ගුරුවරුන්ට ආදරෙන් සලකන්න, බෙහෙත් ටික අරගෙන දෙන්න. හොයන්න බලන්න අඩුපාඩු බලලා උදව් කරන්න ජීවිතේ. සිංහාලට කියනවා ඊට පස්සේ බටහිර දිශාවට වඳින්න කියලා. තමන්ගේ බිරිඳ සහ දරුවන්ට වන්දනා කරන්න නෙමෙයි. සෙනෙහබර බිරිඳ මහ මෙරක්සේ දරන දුක් වේදනා අඳුනගෙන බිරිඳට දුකක් දෙන්න එපා. වටිනාම දේ තමයි ඇය ඉක්මවා යන්න එපා. ඇයට දුකක් දීලා වෙනත් කාන්තාවන් පිළිබඳ කල්පනා කරන්න එපා. ජීවිතේ පුරාම රැකගන්න. සමහර පිරිමි උදවිය ජීවිතේ අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා. සෙනෙහබර බිරිඳගේ යෝධ ශක්තිය තුල සම්භාවනීය තත්ත්වයට පත් වෙන පවුල්. ඒ ධනිය තමන් අතට ආවම ජීවිතේ දුක් විඳපු බිරිඳ අමතක කරනවා. දුක් දෙනවා. ගමේ කතා කරන වචනින් කියනවා නම් උඹට ඉන්න බැයි නම් ඵලයන් කියලා. මහරෑ පාණි ගෙයින් එළියට දානවා. භාග්‍යවතුන් වහන්සේ සිංහාලට කියනවා බිරිඳට ආදරෙන් සලකන්න, දරුවන්ට ආදරෙන් සලකන්න. ජීවිතයේ දරුවෝ තනි කරන්න එපා.
ඊළඟට කියනවා උතුරු දිශාවට වන්දනා කරන්න මිත්‍රයින්ට යුතුයකම් ඉටු කරන්න. හැබැයි හොඳම දේ තමයි කල්යාණ මිත්‍රයා වඳුන ගන්න. භාග්‍යවතුන් වහන්සේගේ පස්වෙනි දිශාව ඒ තමයි මහ පොළොවේ යට දිශාව. තමන්ගේ ජීවිතයේ ආයතනයේ පවුල ගොඩනැගෙන්නේ සේවක කාර්කාදී කම්කරුවන් වැඩ කරන්නන් උපකාර කරන්නන්. ඕන්ට නොතකාරින්න එපා. තමන් කෑම කන විදියට කෑම ටික දෙන්න. දැන් සුද්ධ වූ බයිබලයේ ගැන ක්‍රිස්තියානි කතෝලික සැදැහැවතුන් කියනවා. හරි ලස්සන පාඩයක් තියෙනවා. ඔබගේ කම්කරුවාගේ වැටුප ඔහුගේ දහඩිය වියලෙන්නට පෙරගෙවා දමන්න. හරි ලස්සන කියමනක්. ඔබට උදව් කරන සේවකයාගේ කම්කරුවාගේ වැටුප ගෙවන්න කියනවා. ඔහු මහන්සියන වෙලාවේ දාඩිය දානවා. දාඩිය ටික වියලෙන්න පෙර. එච්චර සැලකිලිමත් වෙන්න කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මොනතරම් කිව්වද? කෙනෙක්ගේ ජීවිතේ වන්දනා කළ යුතු යට දිශාව දැසි දස්සන් සේවක කාර්කාදීන් කම්කරුවන් කෙනෙහිලිකම් කරන්න එපා. හැම වෙලාවෙම රැක බලා ගන්න. නිසි වැටුප් ගෙවන්න. සුදුසු කාලේ විශ්‍රාම යවන්න. ඊට පස්සේ ජීවිතේ පුරාම රැක බලා ගන්න. ඔබේ ආයතනයේ ඔබේ ජීවිතේ ගොඩනැගෙන ඕන්ගේ ශක්තිය තුල. අවසානයේ භාග්‍යවතුන් වහන්සේ 6 වෙනි දිශාව උඩ දිශාව හැටියට දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රමණක් බ්‍රාහ්මණීන් විශේෂයෙන් පූජ්‍ය පක්ෂයේ අපි නම් පූජනීය මහා සංඝරත්නය උන්වහන්සේලාට ගරු කරන්න, වත්පිළිවෙත් පුරන්න, උපස්ථාන කරන්න, දන් පෙන් දෙන්න, වන්දනා කරන්නේ අනුශාසනා පිළිපදින්න. ඔය දිශා 6 වන්දනා කරන්නේ කියන්නේ අනුව පිළිපදින ඕනෑම ගිහියෙක්ගේ ජීවිතේ සාර්ථකයි. සිංහාලමේ දහම අහගෙන ඉඳලා සෝතාපන්න ශ්‍රාවකෙක් වෙනවා. බුද්ධං සරණං ගතෝ හෝති. බුදුහාමුදුරුවෝ සරණ යනවා. පින්වත්නි, මේ ආධ්‍යාත්මික ගිහි සංවර භාවය ගැනයි අද මේ දේශනාව කළේ. මේ දේශනාවෙන් ගත හැකි හරය ජීවිතයට එකතු කරගෙන පැවිදි වෙන්න අවශ්‍ය නැහැ. නිවන් දකින්න සාර්ථක ගිහි ජීවිතයක් ගෙවන්න මේ දහම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුරා හෝරාවක් කළ මේ දේශනාව අද ඊටාම පින්බර දිනයක අපි කළේ. මුළු මාත් ලෝකීටම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය සංනිවේදනය කරන බෞද්ධ රූපවාහිනී, ඒ වගේම බෞද්ධ ආයතනයේ සංවත්සරයේ දිනදා 2007 වසරේ ජූනි මාසේ 30 වෙනිදා අද වාගේ දවසක තමයි බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ සද්ධර්මයට කළ හැකි උතුම් පූජෝපහාරයේසේ තාක්ෂණී තුළ ලෝකයට දහම සංනිවේදනය කරන්න මේ ආයතනය නිර්මාණය කළේ. අදට හරියට වසර 13ක්. ලෝකී උතුම්ම ධර්ම දානමේ පින්කම සිදු කළ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ මෙත් සිතින් සිහි කර පින් දෙන්න අද මේ උතුම් දිනේ අපිට වාසනාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, නව මැදිරි සංකීර්ණේ විවෘත කරනවා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ත්‍රිසිංහලාදීශ්වර පින්වත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පින්බර සුරතින් අතිනවීන උපකරණ වලින් සමන්විත විකාශනාගාරයේ නව මැදිරි සංකීර්ණේ ගෞතම සම්බුද්ධ ශාසනයට මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ සුරතින් පූජා කරනවා. පරම පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පාලක මණ්ඩලයේ ලංකාවාසී ලෝවාසී සීල සදහැවතුන්ගේ සදහැබර දායකත්වයේ තුල මේ පින්බර දිනේ දේශනාව පවත්වන්න අපට ආරාධනා ලැබීම ගැන අපි තාම නිහතමානීව සතුටු වෙමි. මෙතෙක් වේලා සද්ධර්මයේ ශ්‍රවණය කළ පින ශ්‍රී මහා විසුද්ධි රාජානන් ප්‍රධාන බුද්ධ ශ්‍රාවක දේව මණ්ඩලයට අයත් වේවා. දෙවිවරු ප්‍රාර්ථනා බෝධියෙන් නිවන් අවබෝධ කරගනිත්වා. මේ පරලෝකීය ඥාතීන් දායකත්වලාභී පින්වතුන් සදේවක ලෝකයාට මේ උතුම් කුසල් බලයෙන් සසරින් එතරව නිවන් දකින්නට මේ පින පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. මේ සද්ධර්ම දේශනාව මේ පින්බර දිනෙහි දේශනා කරන්නට සදහැබර දායකත්වයේ ලබාගෙන මින් කටයුතු කළ නොගේගොඩ පදිංචි ඩී.පී. මංචනායක මහත්මයාණන් එතුමන්ට පින් දෙනවා. එතුමන්ගේ ප්‍රාර්ථනාව තමයි
අභාවයට පත් වූ පින්වත් චන්ද්‍රා මංචනායක ආදරණීය බිරිඳ, කුසුමා සියඹලා පිටිය මහත්මිය, සිරිල් සියඹලා පිටිය මහත්මයා, ඊපී මංචනායක පීතුමන්, කරලයින් මංචනායක මෑණියන්, සමන් මංචනායක පුතුණුවන් අභාවයට පත් වූ සියලු දෙනාට පින් දෙමින් මංචනායක මහතාගේ පවුලේ සැමට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ සද්ධර්ම දේශනාවට සදහැබර දායකත්වය ලබා ගනිමින් කටයුතු කළා. පිටකොට්ටේ බැද්දගාන පදිංචි ඩී.ජී. ඉරෝසා කල්පනී මහත්මිය ඇතුළු පවුලේ සදැහැති පිරිස මේ සද්ධර්ම දේශනාවට සදහැබර දායකත්වය ලබා ගනිමින් කටයුතු කරනවා. ප්‍රාර්ථනාව මියගේ සීලෝම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් ජී පමුදී අකිංසා පෙරේරා දියණියගේ 5 වෙනි උපන්දිනයේ නිමිත්තෙන් දලදා සමිඳ බෙලින් දියණියට සුබ උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශකයන්න් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් සියලු දෙනාගේ පවුල්වල හැමටත් තිරුවනේ රැකවරණය ලැබේවා යන ප්‍රාර්ථනාව තුළයි සදහැබර දායකත්වය ලබා ගනිමින් කටයුතු කරන්නේ. යසෝදරා මාවත දැඩිගම රණාල පදිංචි පින්වත් පීරිස් මහත්මයා, කලින්දු චාමික චන්ද්‍රසිරි සහ චන්ද්‍රසිරි මහත්මයා සහ ජනිත් ලක්මාල් පීරිස් මහත්මයා ඇතුළු පවුලේ දෙමව්පියන් මේ උතුම් පින්කම සඳහා දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. වසර 4කට පෙර අභාවයට පත් වූ ටී.ඒ. සීලවති ආච්චි අම්මාට, පීට පෙරේරා සීයාට, එච්.ජී. දිනෝනි සීයාටත්, කේ කුසුමාවති මින්ඩිස් ආච්චි අම්මාටත් පුණ්‍යානුමෝදනා කරමි. දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාතීන්ට, සුජීවත්ව වෙසෙන දෙමව්පියන් දෙපළටත් ඥාතීන්ටත්, කොරෝනා වෛරසයෙන් රෝගී වූ සියලු දෙනාටත් තිරුවන් ගුණ බලෙන් සුවපත් වේවා යන ප්‍රාර්ථනාවෙන් සද්ධර්ම දේශනාවට දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. මාළඹී පඬිතු ජේ සේරසිංහ මහතා සහ එම මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් මේ සද්ධර්ම දේශනාවට සදහැබර දායකත්වය ලබා දෙන්නේ නමින් මියගිය සියලු සංසාරගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් ප්‍රධාන අරමුණ වශයෙන් ධර්ම දානීය ආනිසංස බලයෙන් හැම දිනාටම නිර්වාණ අවබෝධය ලැබේවා. ඒ වගේම මව්බිමට සෙත් ප්‍රාර්ථනා කරමින් කොරෝනා භයානක වසංගතයේ තිරුවන් බෙලින් මුළු ලෝකයෙන් මුතුරන් වේවා යන ප්‍රාර්ථනාව තුළ කළුබෝවිල පදිංචි වාසනා බඳුන්ගොඩගේ මහත්මිය මේ සද්ධර්ම දේශනාවට සදහැබර දායකත්වය ලබා දෙනවා. ඇයගේ ප්‍රාර්ථනාව මියගිය සියලුම ඥාතීන්ට පින් දෙමින් ජන්මදින සමරන වාසනා බඳුන්ගොඩගේ මහත්මියටත්, තුෂාන් අබේගොඩ මහතාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් දෙදෙනාගේ දෙමව්පියන් සිව් දෙනාටත්, අමිල, ජිත්මි, සිරිකා, කුසාන් යන සොහොයුරුවන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින තත්සරණී දියණියටත්, අධ්‍යාපනය ලබන පියුමි පුතාටත් සියලු අධ්‍යාපන කටයුතු තෙරුවන් බලයෙන් සාර්ථක වීමට ආශිර්වාද කරමින් සියලු ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් මේ සද්ධර්ම දේශනාවේ සදහැබර ධර්ම දායකත්වය ලබා ගනිමින් කටයුතු කරනවා. හැම දිනාගේම ප්‍රාර්ථනාවන් තෙරුවන් බලයෙන් සාර්ථක වේවා. හැමතෙම උතුම් නිවන් සුවයම සැලසේවා. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් කනත්තේවව කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී, නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.